අයිබෝවන් ජයග්‍රාහි සුබ දිනයක් සෝදිනයක් ප්‍රාර්ථනා කරන ඔබට අද මැයි මාසයේ 13 වෙනිදා බ්‍රහස්පතින්දා දවස 2021 අවුරුද්ද දිනෙන් දින වැඩි වෙන කොරෝනා රෝගීන්ගේ තත්ත්වයත් එක්ක දැන් සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ වගේම රටේ දේශපාලන අධිකාරිය තීරණය කර තිබෙනවා රට පුරා සංචාරණ සීමා පනවන්න. ඒ අනුව අද රාත්‍රී 11 සිට එළඹෙන සඳුදා දිනයේ උදෑසන 4 දක්වා අලුයම 4 දක්වා කාල සීමාව තුළ සංචාරණ සීමා පනවා තිබෙනවා. ඒ වගේම අද දවසේත් හැඳුනුම්පතට අදාළවයි ඔබට එළියට එන්න පුළුවන්කම ලැබෙන්නේ. අපි පැහැදිලි කරන්නම් කොහොමද හැඳුනුම්පත් අංක අද දවසේ එළියට එන්න පුළුවන්කම තියෙන. ඒ වගේම ඉන් අනතුරුව සඳුදායෙන් පස්සේ සඳුදාත් අලුයම 4 ඉඳලා ඔබට එළියට එන්න පුළුවන්කම තිබෙන්නේ ඔබේ හැඳුනුම්පතේ අංකය අනුව. අත්‍යවශ්‍ය සේවා පමණයි ක්‍රියාත්මක වීමට අවසරය ලබා දී තිබෙන්නේ මේ සංචාරණ සීමා පනවා තිබෙන කාල සීමාව තුළ. ඒ කියන්නේ අද රාත්‍රී 11 ඉඳලා සඳුදා අලුයම 4 දක්වා කාල සීමාව තුළ කිසිම ආකාරයකින් හැඳුනුම්පතේ අංකයකටවත් ඔබට එළියට යන්න අවසරය ලැබෙන්නේ නැහැ. ඔබ කරන රාජකාරිය අත්‍යවශ්‍ය සේවාවක් නොවේ නම්. මේ කියන කාරණත් එක්ක තමයි අද දවසේ පුවත්පත්වල සියලු තොරතුරු නිර්මාණය වී තිබෙන්නේ. අප සූදානම් දිනමින පුවත්පතෙන් ආරම්භ කරන්න දිනමින ප්‍රධාන ශීර්ෂයෙන් අද රාත්‍රී 11 සිට 17 අලුයම තෙක් සංචාරණ තහනම්. අත්‍යවශ්‍ය සේවාවලට සහ භාණ්ඩ ප්‍රවාහනයට අවසර. බස්නාහිර එන්නත්කරණයේ දිගටම නිවෙස් වලම රැඳී සිටින්නයි උපදෙස්. 17 සිට 31 වෙනිදා තෙක් රාත්‍රී 11 සිට අලුයම 4 තෙක් සංචාරණ සීමා පනවනවා යලි. මේ 17 වෙනිදා අලුයම 4ට අවසන් වුණාට යලි 17 වෙනිදා රාත්‍රී 11 ඉඳලා 18 උදේ වෙන 4 වෙනකම් මේ විදිහට හැම දිනකම 30 වෙනිදා වෙනකම් රාත්‍රී කාලයට සංචාරණ සීමා පනවනවා. COVID-19 වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීමේ පියවරක් වශයෙන් තමයි අද රාත්‍රියේ ඉඳලා මේ විදිහට සංචාරණ සීමා පනවා තිබෙන්නේ. බස්නාහිර එන්නත්කරණය දිගටම සිදු වෙනවා. හැබැයි මෙතන ගැටලුවක් තියෙනවා. දැන් බස්නාහිර අයට විතරද එන්නත්කරණය කරන්නේ? අනිත් පැතිවල අයට එන්නත්කරණය කරන්න වෙන්නේ නැද්ද? එතකොට ඒ පැතිවල එන්නත් කරන ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවා නම් වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා නම් ඒව ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? මේ දැන් හෙට සංචාරණ සීමා පනවා තිබුණත් ක්‍රියාත්මක වුණත් ඒ තත්ත්වයේ බස්නාහිර ඉන්ජෙක්ෂන් එක ගහ ගන්න නම් යන්න පුළුවන්කම තියෙනවා. එළියට ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ පැතිවල එන්නත්කරණය කරනවා නම්. හැබැයි බස්නාහිර අර අනිත් පළාත්වල අයට ඒ සඳහා අවසරයක් නැති බව තමයි මේ තොරතුරු වලින් අනාවරණය වෙන්නේ. අපි මව්බිමට අවධානය යොමු කරනවා. රාත්‍රී 11 සිට සඳුදා දක්වා රටටම සංචාරණ සීමා අද රාත්‍රී 11 සිට අත්‍යවශ්‍ය සේවාවන්ට හැර අන් කිසිවෙකුට එළියට යන්න බෑ. සඳුදායින් පසුත් මැයි 31 වෙනිදා දක්වා රාත්‍රී 11 සිට අලුයම 4 තෙක් සංචාරණ සීමා බස්නාහිර එන්නත්කරණයට බාධාවක් නැහැ කියා මව්බිමත් තොරතුරු වාර්තා කරන්නේ. අපි අරුණට අවධානය යොමු කරනවා. අද රෑ 11 සිට සඳුදා අලුයම 4 දක්වා රටටම සංචාරණ සීමා පැනවුවත් එන්නත් විදිනවා. 17 වෙනිදා සිට 31 වෙනිදා තෙක් සංචාරණ සීමා රෑ 11 සිට පාන්දර 4 දක්වා පමණයි. අත්‍යවශ්‍ය සේවා කණ්ඩව එළවලු පළතුරු ප්‍රවාහනයටත් ඉඩකඩ ලබා දෙන බව තමයි අරුණ තොරතුරු වාර්තා කරන්නේ. මේ සංචාරණ සීමා පනවා තිබුණත් ඒවා අත්‍යවශ්‍ය සේවා විදියට සලකා බලා ඒ එළවලු සහ පළතුරු ප්‍රවාහනයට ඉඩකඩ අවසරය ලබා දී තිබෙනවා. දැන් හැබැයි එළවලු පළතුරු ප්‍රවාහනය කරයි කියලා දැන් මේවා ප්‍රවාහනය කරන්න හේතු කාරණාවක් තිබුණා. ඒ තමයි මිනිසුන්ට මේ දේවල් පරිභෝජනය කරන්න මිලදී ගන්න පුළුවන්කම තියෙනුනේ. හැබැයි වෙළෙන්දෝ මේවා ප්‍රවාහනය කරලා වෙළඳන් කරන්න බලන් හිටියට පාරිභෝගිකයන්ට යන්න පුළුවන්කමක් තියෙනවද? අද රෑ ඉඳලා සඳුදා උදේ 4 වෙනකන් පාරිභෝගිකයන්ට යන්න පුළුවන්කමක් නැහැ. හැඳුනුම්පතේ අංකයට අදාළවවත් එහෙම යන්න පුළුවන්කම තියෙන්නේ 17 වෙනිදා උදේ 4න් පස්සේ. එහෙමනම් මේ කියන කාරණා යම්තාක් දුරකට ගැටලු සහගත තත්වයකට තිබෙනවා. මේ අපි බලමු කොහොමද මේවා निराකරණය වෙන්නේ කියලා. අද රාත්‍රී 11ට කලින් ඒවා निराකරණය වෙයි කියලාත් අපි විශ්වාස කරනවා. දිවයිනට අපි අවධානය යොමු කරනවා. රට පුරා ගමන් තහනම් දිවයින ප්‍රධාන ශීර්ෂයක් නිර්මාණය වෙන්නේ ඒ සම්බන්ධයෙන්මයි. අද රෑ 12 සිට කියලා හැබැයි දිවයිනේ තියෙන අනිත් පුවත්පත් සියල්ලම තියෙන්නේ අද රාත්‍රී 11 සිට කියලා. සඳුදා අලුයම 4 තෙක් රට පුරා ගමන් තහනම්. අත්‍යවශ්‍ය සේවාවලට බාධාවක් නැහැ. එන්නත ගන්න යන්න පුළුවන්. සඳුදා රෑ 11 අලුයම 4 තෙක් සංචාරණ සීමා. දවල්ටත් එළියට යන්න පුළුවන් ගෙදරින් එක්කෙනාටයි. ඒකත් හැඳුනුම්පතේ අවසන් අංකයේ අනුව උත්සව සාධ තහනම් ආයතනික රැස්වීමක උපරිම 10 දෙනා ඉන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම විවාහ ලියාපදිංචියට ළඟම ඥාතීන් 15ක සීමාවක්. අවමගුල්ලට 15ක් පමණයි. දැන් විවාහ ලියාපදිංචි කරන්නත් හැබැයි එළියට යා ගන්න ඕනේ. එළියට යා ගන්න බැරිකමක් තියෙනවා මේ දවස් ටිකේ. කොහොමද එළියට යන්නේ? පිටපළාත්වල රාජකාරියට ගිය අය ගෙදර එන්න අවසර ගත යුතුයි.
ඒ ගෙදරින් අවසර ගන්න තියෙනවා ක්‍රමවේදයක්. ඒ අනුව ඕන අවසර ගන්න අවශ්‍ය පැත්තේ සෞඛ්‍ය බලධාරීන්ට සෞඛ්‍ය නිලධාරීන්ට කතා බහ කරලා බස් දුම්රිය වලත් ආසන ගණනට තමයි මගීන් රැගෙන යන්නේ මේ දිනවල. අපි අරුණට යලි අවධානය යොමු කරනවා අද එළියට යන්න පුළුවන් කාටද? එතකොට අද මතක තියාගන්න 13 වෙනිදා බ්‍රහස්පතින්දා ඔන්න ඔබේ ඩෙන්ටිටි කාඩ් එකේ ඔබේ හැඳුනුම්පතේ අවසාන අංක මේවා නම් විතරයි අද එළියට යන්න පුළුවන්කම තියෙන. හැබැයි මේ අත්‍යවශ්‍ය සේවා නොවන අයට ඒකත් දැන් අපි හිතමු ගෙදර හැඳුනුම්පතේ මේ අවසාන අංක දෙක 3 දෙනෙක්ගේ විතර තියෙන අවසාන අංකේ. එහෙම 3 දෙනෙක් තිබ්බයි කියලා එහෙම යන්න බෑ. එක්කෙනෙක්ට විතරයි ගෙදරින් එළියට යන්න අවසරය තියෙන්නේ. අද එළියට යන්න පුළුවන් හැඳුනුම්පත් අවසාන අංක 1, අංක 3, අංක 5, අංක 7, අංක 9. කියන්නේ ඔත්තේ ඉලක්කම් වල අයට පමණයි අද එළියට යන්න පුළුවන්කම තියෙන්නේ. බිඳුව ඇතුළුව ඉරට්ටේ සංඛ්‍යාවල අයට තියෙන්නේ ඉරට්ටේ දිනවල. ඔන්න හොඳින් මතක තියාගන්න අද ඔබට එළියට යන්න පුළුවන් අංක 1, 3, 5, 7 කියන අංක ඩෙන්ටිටි කාඩ් එකේ අවසානයේට තියෙනවා නම් එතකොට තමයි ඔබට අදත් එළියට යන්න පුළුවන්කම අවසරය ලැබෙන්නේ. අපි මව්බිමට අවධානය යොමු කරනවා රෝගීන්ගේ ව්‍යාප්තිය ඉහළට අලුතින් සෞඛ්‍ය මාර්ගෝපදේශ පැනවේ හැඳුනුම්පත් අංකය අනුව දිනකට නිවසින් පිටවිය හැක්කේ 1කට පමණයි. මංගල උත්සව වැඩමුළු හා සම්මන්ත්‍රණ තහනම් අවමගුලකට වරකට උපරිම 15යි. බැංකු හා ඕනෑම වෙළඳසැලකට වරකට 125ක් පමණයි. කියන්නේ 4න් 1ක් පමණයි ඇතුළත් කරගන්න පුළුවන්කම අවසරය ලැබෙන්නේ. අපි අද පුවත්පතට අවධානය යොමු කරන පහුගිය දිනවල වැඩි දෙනෙක්ගේ කතාබහට ලක්විච්ච නගරයක්. මොකද එකපාරට ලොක්ඩවුන් කරලා එකපාරට පැය 24ක් යන්නත් කලින් ඇරියා මේ සම්බන්ධයෙන් විවිධ දේශපාලනික නායකයින්ටත් චෝදනා එල්ල වුණා ඒ ප්‍රදේශය නියෝජනය කරන. දැන් ඔන්න තියෙන තත්ත්වය පිළියන්දල නගරය හරහා ගමන් තාවකාලිකව නවතී. කොළඹුන්න ග්‍රාම සේවා වසම හුදකලා කිරීමත් සමග පිළියන්දල නගරය හරහා ගමන් කිරීම තාවකාලික අත්විටුවා ඇති බැවින් විකල්ප මාර්ග භාවිත කර තම අවශ්‍යතා සපුරා ගන්නා ලෙස පිළියන්දල පොලිසිය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් රංජිත් මහතා ඉල්ලීමක් කරනවා ජනතාවගෙන් විකල්ප මාර්ග භාවිත කරන්න. ඔබට පිළියන්දල ටවුන් එක හරහා පිළියන්දල නගරය හරහා යන්න අවසරය ඉඩකඩ ලැබෙන්නේ නැහැ. මේ රටේ පවතින තත්ත්වයක් එක්ක පිළියන්දල ලොක්ඩවුන් කරලා තියෙන හින්දා. නැත්නම් සාමාන්‍යයෙන් වෙන නගරවල නගරය හරහා ගමන් කරන්න පුළුවන්කම තියෙනවා ලොක්ඩවුන් කරත්. හැබැයි දැන් තියෙන තත්ත්වයක් එක්ක පිළියන්දල නගරය හරහා ගමන් කරන්න බෑ. ඒ කියන්නේ ඔබ යන්න බලාපොරොත්තු වෙනවා නම් හොරණ බණ්ඩාරගම එතනින් එහාට හොරණ මාර්ගය ගිහිලා රත්නපුර පැත්තට යන්න බලාපොරොත්තු වෙනවා නම් ඉංගිරියට ඒ පැත්තෙන් පාදුක්කට යන්න බලාපොරොත්තු වෙනවා නම් පිළියන්දල නගරය හරහා ඔබට යන්න ඉඩකඩ අවසරය ලැබෙන්නේ නැහැ මේ ලොක්ඩවුන් කිරීමත් එක්ක. අපි දිනමිනට අවධානය යොමු කරනවා මේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා කරන ප්‍රකාශය. නිරෝධායන රීති කඩන ජංගම වෙළඳුන්ට නීතිය තදින් ක්‍රියාත්මක කරන බව තමයි අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ. ඒ නිසා ජංගම වෙළඳු විතරක් නෙවෙයි අපි කවුරුත් මේ නිරෝධායන නීති නිසියාකාරයෙන් පිළිපදින්න ඕනේ. එහෙම නැති වුණොත් එහෙම අපිට පුළුවන් කමක් නැහැ. මේ යන වේගයෙන් ව්‍යාප්ත වන රැල්ල මඩ පවත්වන්න රජය ගෙන යන වැඩපිළිවෙලට සහයෝගය ලබා දීම අනිවාර්යයි. අපි දිවයිනට අවධානය යොමු කරනවා මේ ඉන්දියාවේදී වාර්තා වුණු අපවත්වීමක් පිළිබඳව. උන්වහන්සේ සේරුවිල නාහිමියෝ ඉන්දියාවේදී අපවත් වෙති. කොවිඩ් වැනදී තමයි උන්වහන්සේ අපවත් වෙන්නේ. සේරුවිල මංගල රාජ මහා විහාරාධිපති හා දොම්පේ පාලුගම භාවනා අසපුවේ ප්‍රධාන අනුශාසක නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක කතිකාචාර්ය පූජ්‍ය මුන්හේනේ මෙත්තාරාම නාහිමිපාණෝ ඉන්දියාවේදී කොවිඩ් ආසාදිතව අපවත් වී වදාහලා කියලා දිවයින පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ. උන්වහන්සේට අපි ජාතක රූපවාහිනිය විදිහට අපේ නිර්වාණය ප්‍රාර්ථනා කරනවා, නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. උන්වහන්සේට ඉන්දියාවේදී තමයි උන්වහන්සේ අපවත් වෙන්නේ කොවිඩ් රෝගය වැළඳිලා. ඒ අතර මව්බිම වාර්තා කරන වාද්දුව දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයාට කොවිඩ් වැළඳිලා. ඒ සමගින්ම වාද්දුව දුම්රිය ස්ථානයේ කටයුතු తాවකාලිකව නවතා තිබෙන අතර කාර්ය මණ්ඩලය ඉන් ඉවත් කර තිබෙනවා. ස්ථානාධිපතිවරයාට කොවිඩ් වාද්දුව දුම්රිය ස්ථානයේ කාර්ය මණ්ඩලය ඉවත් කළ බව මව්බිම තොරතුරු වාර්තා කරන්නේ. අපි ඉන්නතුරුව ලංකාදීපයට අවධානය යොමු කරනවා. ලංකාදීපයෙන් අපට වාර්තා වෙච්ච කාරණාවක් මේ නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවරියට කොරෝනා කියලා. නැගෙනහිර ආණ්ඩුකාරවරියට කොරෝනා. ඒ අනුව නැගෙනහිර පළාතේ ඒ තියෙන තත්ත්වයත් එක්ක ආණ්ඩුකාරවරිය නිරෝධායන ක්‍රියාවලියකට යොමු වෙලා තියෙනවා. ප්‍රතිකාර සඳහා ඒ වගේම අනිත් පිරිස නිරෝධායනට යොමු කරලා තියෙනවා. අත්‍යවශ්‍ය සේවාවලට දුර බැහැර සිටින අයට අද සිට දුම්රිය 5ක් ක්‍රියාත්මකයි. ඒ අතර රුහුණු කතරගම මහා දේවාලයේ තිදෙනෙකුටත් කොරෝනා,
හැබැයි පූජා පෙර පරිදිම සිදු වෙනවා කියලා තමයි රුහුණු කතරගම මහදිවාලයෙන් වාර්තා වෙන්නේ. හැබැයි ඉතින් මේ සංචරණ සීමාත් එක්ක ඒ කාරණා නතර වේවි සමහර විටක මේ කොරෝනා තත්ත්වයත් එක්ක. ඒ අතර ලංකාදීපයේම අවධානය යොමු කරනවා කොරෝනා ආසාදිත දරුවෝ සම්බන්ධයෙන්. කොරෝනා ආසාදිත දරුවෝ 15ක් අංගොඩ රෝහලේ ප්‍රතිකාර ලබන බව ලංකාදීපය තොරතුරු වාර්තා කරන්නේ. මේ අතර අද පුවත්පත මේ කොවිඩ් රැල්ලෙන් දරුවන් බේරා ගන්න ආකාරයේ කොවිඩ් රැල්ලට දරුවන් බිලිවන ආකාරය පිළිබඳව තොරතුරු වාර්තා කරනවා. මේ වෛරසයේ බලපෑම කලින් නම් කිව්වේ පළවෙනි රැල්ලේදී මේක 60ට 70ට වැඩි අයට බලපෑම වැඩි කියලා. දෙවෙනි රැල්ලත් එක්ක ඒක තරුණ පරම්පරාවට ආවා. දැන් වයස් සීමාවක් නැහැ. මේකේ මීට දවස් කීපයකට කලින් අපිට මතකයි මාස 3ක බිලිඳියක් මිය ගියා. ඒ වගේම දැන් තරුණ පිරිසුත් වලටත් මේ තත්ත්වයේ අවදානම් තත්ත්වයක් බවට පත් වී තිබෙනවා. කොහොම වෙතත් මේ දරුවන්ගේ තත්ත්වය එහෙම නැත්නම් COVID-19 රැල්ලේ දරුවන්ගේ තත්ත්වය පිළිබඳවත් අපි අනිවාර්යයෙන්ම අවධානය යොමු කර යුතුයි. කොවිඩ් තෙවැනි රැල්ලෙන් දරුවන් දැඩි අවධානමට ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය තමයි මේ කාරණාව අනාවරණය කරන්නේ. නිසා ඔබේ දරුවන් රැක බලා ගන්න ඔබේ යුතුයකමක් සහ ඔබේ වගකීමක් එක අපි අමුතුවෙන් ආයෙත් කඳවන්න අවශ්‍ය නැහැ. නිසි සෞඛ්‍ය උපදෙස්, නිසි මාර්ග උපදේශ අපි හැමෝම පිළිපැදිය යුතුයි. අපි COVID-19 වෛරසයේ බලපෑම පිළිබඳව විමසා බලන්න සූදානම්. මේක ලංකාවේ තත්ත්වය සහ ලෝකයේ තත්ත්වය පිළිබඳවයි විමසා බලන්නේ. ලංකාවෙන් ඊයේ රාත්‍රී 10 වන විට තත්ත්වය තමයි මේ 1,33,484 දෙනෙක් වාර්තා වෙනවා. කොවිඩ් ආසාදිතයෙන් මරණ 850ක් වාර්තා වෙද්දී පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 1,07,657ක්. මේ ලංකාවේ තත්ත්වය තමයි අපි ඔබට ඉදිරිපත් කළේ. අපි ලෝකයට අවධානය යොමු කරන්න සූදානම්. මුළු ලෝකෙම වාර්තා වෙච්ච ආසාදිතයන් සංඛ්‍යාව මේ වෙද්දී මේ ඊයේ රාත්‍රී 10 වෙද්දී 15 කෝටි 84,20,614ක් වාර්තා වෙනවා ආසාදිතයෙන්. ඉන් 32,99,060 දෙනෙක් මිය ගොස් තිබෙනවා. 13 කෝටි 59,34,769ක් පූර්ණ සුවය ලබා ඇති බව තමයි අද පුවත්පත තොරතුරු වාර්තා කරන. අපි යලි ඔබ ආයුබෝවන් සුබ දවසක්. දවසේ පත්තරත් එක්ක එකතු වෙන්නේ. අපි සූදානම් එන්නත් කරුණේ පිළිබඳව පුවත්පත් කොහොමද වාර්තා කරන්න කියලා තොරතුරු විමසා බලන්නේ. අතර වසන්ත සමරසිංහ මහත්මයා ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සමාජික ඔහු නගනවා චෝදනාවක් රටට අවශ්‍ය එන්නත් වලින් 10%ක්වත් තාම ගෙනල්ලා නැහැ කියලා තමයි ඔහුගේ චෝදනාව බවට පත්වෙන්නේ. වසන්ත සමරසිංහ මහත්මයාගේ චෝදනාව මේ රජයේ වැඩපිළිවෙල අසාර්ථකයි, මේ කරන ක්‍රමවේදය අසාර්ථකයි, රටට අවශ්‍ය එන්නත් ප්‍රමාණයෙන් 10%ක්වත් තාම ගෙනල්ලා නැහැ. හැබැයි අපි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ අමාත්‍යවරිය මේ සම්බන්ධයෙන් දක්වන අදහස් වෙතත් අවධානය යොමු කළොත් මව්බිමම එය වාර්තා කරනවා. ඉදිරි දෙසතියේ ස්පුට්නික් එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් ගෙන්වීමට නියමිත බව තමයි එතුමිය සඳහන් කරන්නේ. මේ විෂයභාරව මේ වන විට කටයුතු කරන රාජ්‍ය අමාත්‍යවරිය ඇය තමයි කියන ස්පුට්නික් එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් ලංකාවට ගෙන්නන්නට නියමිතයි. ඒ අතර මේ වන විට මේ ඊයේ සහ පෙරේදා දවස් දෙකේ බොහොම කාර්යක්ෂමව මේ කාරණා සිදු වුණා. රට පුරාම එන්නත් කරන වැඩසටහන් ක්‍රියාත්මක වුණා. ඒ කාල සීමාව තුළ පමණක් 1,20,000කට කොවිඩ් එන්නත ලබා දී තිබෙන බව මව්බිම තොරතුරු වාර්තා කරනවා. ඊයේ සහ පෙරේදා දිනයේදී පමණක් 1,20,000කට කොවිඩ් එන්නත ලබා දී තිබෙනවා. ඒ අතර සමගි ජනබලවේගයේ නායකතුමා, විපක්ෂ නායකතුමා එතමුණුත් ආරම්භ කළා මේ ගෙන යන වැඩපිළිවෙලට තමන්ගේ පැත්තෙන් විපක්ෂයේ පැත්තෙන් ලබා දිය යුතු සහයෝගය ක්‍රියාත්මක කරන්න. ඒ අනුව කොරෝනාවෙන් අසරණ වූවන්ගේ ගැටලු අහන සජිත්ගේ වැඩසටහන ආරම්භය කියලා මව්බිම තොරතුරු වාර්තා කරනවා. මේ හුස්මක් කියලා තමයි මේ ව්‍යාපෘති ක්‍රියාත්මක වෙන්නේ. ඔවුන්ගේ පැත්තනොත් දැන් අපිට ඇත්තටම අවශ්‍ය වෙන්නේ රටට මේ වෙලාවේ පක්ෂ පාට ભેදයකින් තොරව, ಜಾති ආගම් කුලමල ભેදයකින් තොරව මේ වෙද්දී කාටවත් මේ ඔයා මේ ආගමේ මේ ජාතිය, ඔයා මේ පක්ෂය, ඔයා මේ වයස මෙහෙම ගැටලුවක් නැහැ. දැන් කොරෝනාව එහෙම ભેද කරන්නේ නැහැ. එහෙනම් කොරෝනාව කාටවත් කවුරුත් ભેද කරන්නේ නැත්නම් අපිත් හැමෝම ભેද වෙන්නේ නැතුව මේ කටයුත්තට එකා වගේ එකතු වුණොත් විතරයි අපිට රටක් විදිහට ඉස්සරහට යන්න පුළුවන්කම තියෙන්නේ. වගේම මේ කොවිඩ් මාරයාව පරාජය කරන්න, කොවිඩ් වෛරසය පරාජය කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ ගැන ඉතින් හැමෝම හොඳ පැත්තෙන් හිතන්න ඕනේ. පාට කණ්ණාඩි ගලවලා දාලා. ඒ අතර ගාල් PHIලා ඔන්න වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරලා තියෙනවා. මේකට හේතු වෙච්ච කාරණාව තමයි ඔවුන්ගේ ඉල්ලීම් දිගින් දිගටම ඉදිරිපත් කළත් ඒ සඳහා ඔවුන්ට සාධාරණයක් ඉටු වුණේ නැහැ. පහුගිය අගෝස්තු මාසයේ ඉඳලා යතුරු පැදි සඳහා ලබා දෙන ඉන්ධන දීමනාව ලබා දීලා නැහැ. ඒ වගේම ඔවුන් පැය 24ම වැඩ කළත් අතිකාල දීමනා කප්පාදු කරනවා. ඊයේ දවසේදී කොවිඩ් මරණ සම්බන්ධයෙන් කොවිඩ් මෘතදේහ ඒ ආදාහන කටයුතු සිදු කරනවා හැර
අනිත් කාරණාවලින් ඔවුන් වැළකී තිබෙනවා ගාල්ලේ PHIලා. ඉතින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පැත්තෙන් ඔවුනුත් විශාල කාර්යභාරයක් ඉටු කරනවා. ඒක අමතක කරන්න හොඳ නැහැ. ඔවුන්ටත් යම් සාධාරණයක් ඉටු විය යුතුයි ඔවුන් කරන කාර්යභාරයට. අපි අරුණට අවධානය යොමු කරනවා. දැන් කොයි විදිහට එන්නත් ගෙන්නනවා කිව්වත් මොන විදිහට ගෙන්නන්න පුළුවන්කම තිබ්බත් සල්ලි නැත්තම් මේ වැඩේ කරන්න බෑ. එන්නත් ගන්න මුදල් හිගයක් නැහැ. රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කරන ප්‍රකාශය. එන්නත් ලබා ගැනීමට මෙරට කිසිදු මුදල් හිගයක් නැති බව කොවිඩ් පාලන කටයුතු රාජ්‍ය ඇමති විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පැවසුවාය කියලා අරුණ පුවත්පත තොරතුරු වාර්තා කරනවා. එන්නත් ගෙන්නන්න සල්ලිවල ප්‍රශ්නයක් නැහැ කියන එක. ඒ වගේම ඉල්ලුමට සැපයුමක් තියෙනවා නම් එන්නත් ලංකාවට ගේන්න පුළුවන්කම තියෙනවා කියන එක. ඒ අතර කතෝලික සභාව දේව මෙහෙය අත්හිටවා තිබෙන බවත් දිවයින තොරතුරු වාර්තා කරනවා. කතෝලික සභාව දේව මෙහෙය අත්හිටවයි. ඒ අතර දිවයින පුවත්පතම වාර්තා කරනවා PCR 12000ක් කරන්න පුළුවන් තැන්වල කරන්නේ PCR 1500යි. දැන් තව කොච්චර ප්‍රමාණයක් ඉතරද මේ තුලින් අපිට අඳුනගන්න පුළුවන් රෝගීන් කොච්චර ඉන්නවද කියලා. මේ දේවල් මේ ස්ථාන කාර්යක්ෂම වීම අත්‍යවශ්‍යයි රටේ පවතින මේ ව්‍යසනකාරී තත්ත්වයත් එක්ක. ඒ අතර මිනුවම් ගොඩින් ගත් PCR සාම්පල 20ක් නරක් වෙලා. අපිට මතකයි මිනුවම් ගොඩින් තමයි දෙවනි රැල්ලේ යම් ආරම්භයක් සිදු වුණේ. ඒ නිසා මිනුවම් ගොඩ කියන්නේ යම් විදියකින් මේකට අනිවාර්යයෙන්ම PCR පරීක්ෂණ අනිසයාකාරයෙන් සිදු විය යුතු ප්‍රදේශයක්. හැම පැත්තම හොඳට වෙන්න ඕනේ. හැබැයි මේ PCR සාම්පල 20ක් නරක් වෙලා ඒ කියන්නේ කොච්චර ප්‍රමාදයක් සිදු වෙලා තියෙනවද මේ කාරණා කරන්න. ඒ නිසා තමයි අපි කලින් පුවත උපුටා ගත්තේ 12000ක් කරන්න පුළුවන් තැනක කරන්නේ 1500 නම් මේ දේවල් පිළිබඳව අපි යලි විමසා බැලිය යුතු වෙනවා. අමතර ඔක්සිජන් සිලින්ඩර් 21000ක් ගෙන්නන්න සූදානම් මේ දිනමින පුවත්පතයි තොරතුරු වාර්තා කරන්නේ. අමතර ඔක්සිජන් සිලින්ඩර් 21000ක් ආනයනයට පියවර මේ රජය ගෙන තිබෙන ක්‍රියාමාර්ගයක් මේ COVID-19 වෛරසය ඉදිරියට ව්‍යාප්ත වීමට තිබෙන ඉඩකඩත් එක්කේ සඳහා අපේ පෙර සූදානමක් තිබිය යුතුයි. ඒ උදෙසා ඒ අතර මව්බිම පුවත්පත වාර්තා කරනවා මල්වතු අස්ගිරි උපසම්පදා විනය කර්මයත් අපි මේ වන විට කල්දමා තිබෙන බව මව්බිම පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ. දැන් කොවිඩ් සම්බන්ධයෙන් ඕවා තමයි පත්තරවල තියෙන්නේ. එළියට යන්න පුළුවන්ද බැයිද කියන එක දැන් ඔබට පැහැදිලි. අද රෑ 11 ඉඳලා සන්දා උදේ 4 වෙනකන් යන්න බෑ. අලුයම 4 වෙනකන් එළියට යන්න බෑ. ඩෙන්ටි කාඩ් එකේ මොන අංකෙ තිබ්බත් හැබැයි ඔබ අත්‍යවශ්‍ය සේවා නම් ඔබට එන්න පුළුවන්කම තියෙන. ඒ සඳහා දුම්රිය සේවාත් ක්‍රියාත්මකයි යම් තාක් දුරකට. හැබැයි පළාත් අතර ප්‍රවාහන සේවා සම්බන්ධයෙන් කතා කරද්දී දුම්රිය තමයි දැනට ක්‍රියාත්මක වෙමින් තියෙනවා කියලා තොරතුරු වාර්තා වෙන්නේ. වෙන ප්‍රවාහන ක්‍රම වේදිනුත් සකස් කරයි අත්‍යවශ්‍ය සේවාවලට එන්න. ඒ හැරුණකොට අනිත් අයට සඳුදා උදේ 4 වෙනකන් යන්න බෑ. අදත් එළියට යන්න පුළුවන්නේ අංක 1 3 5 7 9 තියෙන අයට. ඊට පස්සේ යන්න පුළුවන්නේත් ඉරට්ටේ අංකයක් තියෙනවා නම් ඔබේ ඩෙන්ටි කාඩ් එකේ අගට ඉරට්ටේ දිනවල එළියට යන්න පුළුවන් සඳුදා උදේ 4න් පස්සේ 31 වෙනිදා වෙනකන්. ඔත්තේ ඉලක්කමක් තියෙනවා නම් ඔත්තේ දවස්වල එළියට යන්න පුළුවන් සඳුදා උදේ 4 ඉඳලා 31 වෙනිදා වෙනකන්. හැබැයි ගෙදරින් යන්න පුළුවන්නේ එක්කෙනෙකුට විතරයි. ගෙදර 5 දෙනෙක් ඉඳලා 5 දෙනාගේම ඩෙන්ටි කාඩ් එකේ අගට ඉරට්ටේ සංඛ්‍යාව තිබ්බා කියලා ඉරට්ටේ දිනවල 5 දෙනාටම එළියට යන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. අත්‍යවශ්‍ය රාජකාරී නෙවෙයි නම්. අපි දිනමිනට අවධානය යොමු කරනවා කාබනික පොහොර භාවිතයට එළඹුණේ නිරෝගිමත් අනාගත පරපුරක් වෙනුවෙන් අතිගරු ජනාධිපතිතුමන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාන් දක්වන අදහස. එතුමන් ඍජු තීරණයක් ගත්තා. කාබනික පොහොර පමණයි මෙතනින් එහාට රසායනික පොහොර භාවිතයට ඉඩකඩ ලබා දෙන්නේ නැහැ කියලා. කාබනික පොහොර භාවිතයට එළඹුණේ නිරෝගිමත් අනාගත පරපුරක් වෙනුවෙන් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. මෙරට කෘෂිකර්මාන්තය මුළුමනින් කාබනික පොහොර භාවිතයට යොමු කළ යුතු බව සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර තිබෙන අතර එලෙස ජනතාවට දුන් පොරොන්දු ඉටු කරමින් ක්‍රියාත්මක වීම රජයක වගකීමක් බවද එතුමන් අවධාරණය කළ බව තමයි දිනමින තොරතුරු වාර්තා කරන්නේ. ඒ අතර අග්‍රාමාත්‍යතුමන්ද මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට ආචාර්ය කෙහෙලිය රබුක්වැල මහතා වෙසක් සමරු මුද්දර සහ මුල් දින කවරය අගමැතිට පිළිගන්වන අවස්ථාව ඡායාරූපයක් සහිතව වාර්තා කරනවා දිනමින පුවත්පත ඔවුන්ගේ ප්‍රධාන ඡායාරූපය විදියට. අපි ලංකාදීපයේ ඡායාරූපයට අවධානය යොමු කරනවා. මේ ලංකාදීප ප්‍රධාන ඡායාරූපය බවට පත්වන්නේ ඓතිහාසික කුරුදුමලේ ස්තූපයේ සංරක්ෂණය සුබ මොහොතින් ආරම්භයි. අනුරාධපුර යුගයේ ක්‍රිස්තු වර්ෂය දෙවැනි සියවසේ මුල් භාගයට අයත් බව සැලකෙන මුලතිව් කුරුඳුමලේ වුණහොත් කුරන්දන් මලේ පුරාවිද්‍යා ස්ථානයේ හමු පෞරාණික ස්තූපයේ සංරක්ෂණ කටයුතු තමයි ඊයේ සුබ මොහොතින් ආරම්භ කළ තිබෙන්නේ. ඒ අතර අරුණ පුවත්පත වාර්තා කරනවා අධ්‍යාපන අමාත්‍යාංශයේ පැත්තෙන් සිදුවිච්ච කාරණාවක්. මේ දැන් ඉතින් ළමයි පාසල් වලට දාන්න
මේකත් හිතන්න වෙනවා නේද? ඉතින් දෙපැත්තකින් හිතන්න වෙනවා මේ කාරණාව. ළමයෙක් ඉස්කෝලේකට දාගන්න පුළුවන් ක්‍රමවේදය මොකද්ද? එකවසරට දානවා නම් නිවැරදි නීතිරාම පද්ධතියත් එහෙම තියෙනවා. එතකොට අතරමැදි ආකාරයෙන් පන්ති වලට දාන්න බෑ කියලා තමයි රජය නිවේදනය කරන්නේ. කිසිම දේශපාලන විදිහකින්වත් කොයි විදිහකින්වත් දාන්න බෑ. මේක තමයි තියෙන හරි ක්‍රමය. මේක තමයි ක්‍රියාත්මක වෙන ක්‍රමය. හැබැයි අධ්‍යාපන ලේකම්ගේ අත්සන හොරට ගහලා පාසල් වලට ළමයි දාලා ජාවාරම පිටුපස ඇතුළෙම අය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කරන්නේ මහාචාර්ය කපිල පෙරේරා මහතා. ඒ කියන්නේ මේක හැබැයි අනිත් පැත්තට ගැටලුකුත් වෙනවා. ළමයි ඉස්කෝල වලට දාන්න බෑ කියලා තියෙනවා නම් අධ්‍යාපන ලේකම්ගේ අස්සනට ළමයි ගත්තා නම් ඒ කියන්නේ එහෙම දාන්න පුළුවන් ක්‍රමවේදිකුත් තියෙනවා යස්සේ. ඒ ගැනත් අපි හිතන්න වෙනවා හොරට අස්සන ගහලා තමයි හැබැයි දැනට ළමයි දාලා තියෙනවා කියලා හෙළිදරව් වෙන්නේ සහ මේ අරුණ මේ තොරතුරු වාර්තා කරන්නේ. අපි ලංකාදීපයට අවධානය යොමු කරනවා ගුවන් මගියෙක්ගේ අවිච්ච රත්තරන් සම්බන්ධයෙන් මේ රන් බිස්කට් 18ක් කුන්දුවෙන් හෙළිවෙයි වටිනාකම කෝටි 2යි එකක බර ග්‍රෑම් 100යි. රුපියල් කෝටි 2ක පමණ රන් බිස්කට් 18ක් ගුදමාර්ගයේ සංගවාගෙන ඕමානයේ සිට පැමිණි මෙරට ව්‍යාපාරිකයෙක් කටුනායක ගුවන්තොටුපළේදී ගුවන්තොටුපළ පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් ඊයේ අලුයම අත්අඩංගුවට ගත්ත බව තමයි ලංකාදීපයේ තොරතුරු වාර්තා කරන්නේ. අපි අරුණට අවධානය යොමු කරනවා රාජාංගනීය මුදලාලි කෙනෙක් කලදුටු කල වල ඉහ ගන්න ගිහිල්ලා මේ දවස්වල පොහොර සම්බන්ධයෙන් ලොකු කතාබහක් රටේ ඇති වෙනවා. රාජාංගනීය මුදලාලි ගමට පොහොර හිගයක් මවා ලොරි ගණන් පිටට විකුණලා ගොවිහු ලොරි ගබඩා වටලති 1500 සහරණ පොහොර මිටිය 2500ට දීලා මරු මුදලාලි. රජයේ පොහොර සහන ආධාරය යටතේ ගොවීන්ට අලෙවි කිරීමට තිබූ විශාල පොහොර තොගයක් වැඩිමිලට විකිණීමේ මහා පරිමාණ ජාවාරමක් වැටලීමට තමුත්තේගම සහ රාජාංගන ප්‍රදේශයේ ගොවිහු පිරිසක් පෙරේදා රාත්‍රියේ සමත් වෙච්ච බව තමයි අරුණ තොරතුරු වාර්තා කරන්නේ. අර කල දුටු කල වලයිහ ගන්නවා කියන්නේ මෙන්න මේකට තමයි. ඒ අතර අද පුවත්පත වාර්තා කරනවා වී ගොවීන් සඳහා යලකන්නේට අවශ්‍ය රසායනික පොහොර ගෙනවිත් තිබෙනවා. ව්‍යාපාරිකයන් පොහොර හැංගීම නිසා අනිකුත් භෝග සඳහා පොහොර හිගයක් ඇති වෙලා තිබෙනවා කියලා තමයි කෘෂිකර්ම අමාත්‍යවරයා මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරන්නේ. අතර අරුණම වාර්තා කරනවා මෙවැනි පුවතක්. ඊයේ දවසේදී මේක අලුයම වාර්තා වුණා. එතර අදත් අලුයම වාර්තා වුණා. ඒ තමයි පාතාල කල්ලි නායකයෙක් විච්ච කොස්ගොඩ තාරක පොලිස් වෙඩිපහරකින් මරමුවට පත්වෙච්ච බව අද උදෑසන වාර්තා වුණා. ඒ පුවත්පත් වාර්තා කරන්නේ අද අලුයම් කාලෙදි තමයි එයත් සිදු වී තිබෙන්නේ. ඒ අතර ඌර්ජුවා මියගිය පසු කඩුවෙල කිරිබත්තුයා රතිඤ්ඤා දල්වා තිබෙන බව අරුණ තොරතුරු වාර්තා කරනවා. නවගමුවේදී පොලිස් වෙඩිපහරින් තමයි මේ පාතාල නායක ඌර්ජුවා පසුගිය දා බූස් බන්ධනාගාරයේ සිට අප ලබා පැමිණි පසු බෝට්ටුවකින් ඉන්දියාවට පැමිණීමේ සූදානමක් සිටින බව අනාවරණය වුණා. හලාවතින් බෝට්ටුවක නැගී මෙලෙස පලා යාමට සැලසුම් කර තියේදී තමයි ඔහු අත්අඩංගුවට ගන්නේ. ඒ දේවලුත් එක්ක තමයි දැන් කොහොම හරි ඊයේ වැදිලා එහෙම නැත්නම් පොලිස් වෙඩිපහරකින් මරුමුවට පත් වුණාට පස්සේ කඩුවෙල කිරිබත්තු වෙලා රතිඤ්ඤා දැල්වූ බව තමයි අරුණ තොරතුරු වාර්තා කරන්නේ. අපි අරුණටම අවධානය යොමු කරනවා. දැන් සමහර දේවල් හමුදාවටම ලබා දෙද්දී ඇයි යුද හමුදාවට මේ දේවල් ලබා දෙන්නේ කියලා චෝදනා කරනවානේ. හැබැයි හමුදාවට රියදුරු බලපත් මුද්‍රණය කරන්න ලබා දුන්නා. ඒ ලබා දුන්නට පස්සේ මාස 5ක කාල සීමාව තුළ කෝටි 22ක ඉතිරියක් ලබා දී තිබෙනවා. රියදුරු බලපත්‍ර මුද්‍රණය සඳහා යුද හමුදාව වෙත පැවරීමෙන් පසු ගත වූ මාස 5 ඇතුළත රජයට රුපියල් 22 කෝටියක් ඉතිරි කර ගැනීමට හැකියාව ලැබී තිබෙන බව අරුණ පුවත්පත තොරතුරු වාර්තා කරන. ඒ අතර 2021 මුල් මාස 4ට විතරක් ඉන්ධන ප්‍රවාහනයෙන් දුම්රියට කෝටි 13ක් තෙල් සංස්ථාවට සහ සමාගමටත් කෝටි 6ක් ලාභ ලැබී තිබෙන බව අරුණ පුවත්පත තොරතුරු වාර්තා කරනවා. මේ ලාභ ලැබෙන පුවත් නම් මේ දවස්වල ඉතාමත් වටිනවා. මුළු රටම ආර්ථික වශයෙන් යම් විදිහට ඉදිරියට යන්න උත්සාහ කරන වෙලාවක මේ කොවිඩ් අර්බුදයත් එක්ක අපි මව්බිමට අවධානය යොමු කරනවා. කොරෝනා කාලේ වැඩිම වාසියකුත් තිබෙන අය ගැන තමයි මේ කියන්නේ. කාටද මේ වාසිය තියෙන තැන් තියෙනවා. මේ හැබැයි තැපෑලට තියෙන වාසිය ගැන. කොරෝනා කාලේ වාසිය තැපෑලට ලෝපුරා කොරෝනා වෛරස පැතිර යාමත් එක්ක අන්තර්ජාතික තැපෑල් කුරිය සේවාව භාවිත කිරීමට ලෝකයේ බහුතරයක් උනන්දු වෙන හින්දා ඒ ක්‍රමය භාවිත කරන හින්දා තැපෑලට වාසි ගොඩක් ලැබිලා තියෙනවා. ඒ අතර දිනමින වාර්තාව රටින් එන අයට පහුගිය දවස්වල තිබ්බ එන්නත විදගෙන එනවා නම් දින 14ක් ඉන්න අවශ්‍ය නැහැ. PCR එකක් කරලා ඉවරලා එළියට යන්න පුළුවන්කම තියෙනවා කියලා. හැබැයි ඔන්න රට ඉඳලා එන අයට දින 14ක නිරෝධායනය අනිවාර්යයි. නව මාර්ග උපදේශ මාලාවක් නිකුත් කර තිබුණා. අපි වෙලාව දැනගෙන ඉමු. කාටුන් බලන්න කලින්.
හරි වෙලා උදැසන 7යි මේ 7 වුණා කියලා අද යන්න පුළුවන් අර විදිහට තමයි ඩෙන්ටි කාඩ් එක විදිහට තමයි. හරි. අපි කාටුන් වලට යනවා. අපි මව්බිම මරුසිපාල කාටුනේ බලමු. මොකද කියන්නේ කියලා. හවස 6ට බාර් වහනවලු. මතක තියාගන්න බැංකුත් එකට වහනවා. හවස 6ට බාර් වහනවලු. රෑ බෝ වෙන්නේ නැතුව ගෙවල් වලට යන්න පුළුවන් මාමේ කියලා තමයි කියන්නේ. රෑ වෙන්නේ නැතුව ගෙවල් වලට යන්න පුළුවන් බාර් 6ට වහන හින්දා. අපි ලංකාදීපයට අවධානය යොමු කරන පංකජ රවින්දගේ සරදම් කාටුනේ චීන එන්නත විදගන්න දිග පෝලිම්ලු. පැණි පෝලිමේ හිටිය අයත් ඉන්නවද කියලා තමයි අහන්නේ. චීන එන්නත විදගන්න. අපි අරුණ හුරේරා කාටුනේට අවධානය යොමු කරනවා. අද රෑ 11 ඉඳලා සඳුදා උදේ 4 වෙනකන් ලංකාවටම සංචරණ සීමා දානවලු. වරාය නගරයටත් අදාළද සර් කියලා තමයි අහන්නේ මේ සංචරණ සීමාව ලංකාවටම දැම්මාම. ඒ හසන්තගේ හුරේරා කාටුනේ අරුණ පුවත්පතේ හසන්ත විජයනායක. එහෙනම් අපිට අවසරයි දවසේ පත්තර නිමා කරන්න. ගෙදරට වෙලා ඉන්න ඩෙන්ටි කාඩ් එකේ අංකේ නැත්තම් ඒ වගේම අපි ගෙදරට වෙලා ඉන්න ඔබට වැදගත් හරවත් සාකච්ඡා කරනවා. අපි ඊළඟ සාකච්ඡාව සමගිනුත් ඔබට එක්වන්න ආරාධනා කරනවා. චාමර විජේවික්‍රමයි සාකච්ඡාව මෙහෙවන්නේ. බොහොම කාලීන මාතෘකාවක් මේ සාකච්ඡාවට බඳුන් කරන්නට නියමිත වෙලා ඉන්නේ. අපි හම්මු සමහර පත්තර හෙට මුද්‍රණය වෙන්නෙත් නැහැ කියලා පත්තරවල තිබ්බා. මුද්‍රණය වෙන පත්තරත් එක්ක නැත්නම් ඊ පත්තරත් එක්ක හෙට උදෑසන පත්තරත් එක්ක ආයේ අපි හම්බ වෙමු. ඔබට ජයග්‍රාහී සුබ දිනයක්. ආයුබෝවන්.